ආයුබෝවන්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහුරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති විකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන පුවත් විකාශය සමග මම ප්‍රමීත මහානාම. මම උත්පලා රත්නායක. මුලින්ම සිරස්තල. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ රංජන්ට එරෙහි නඩුවේ විභාගයේ අවසන්. ඕන දෙයකට මම ලෑස්ති. මං කිව්වා අජිත් මානපුර මහත්මයාට ඇඳුම් ලෑස්ති කරගන්න. ඉජාප නායකත්වය හා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ගැන තීරණය යලිත් කල්යයි. ජනවරම නව ව්‍යවස්ථාවකටයි පෞද්ගලික අරමුණු පස්සේ කළා කැපවන්නයි අගමැති මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි. පොඩි ලැසියට අයත් කෝටි 10ක හෙරොයින් සහ ගිනි අවි රත්ගමින් සහ තෙල්වත්තෙන් සොයා ගැනීම. සියලුම රජයේ පාසල්වල 6 ශ්‍රේණියෙන් ඉහළට පන්ති පැවැත්වීම සැප්තැම්බර් 2 වෙනිදා සිට සුපුරුදු පරිදි. ප්‍රාථමික පන්ති ආරම්භය සැප්තැම්බර් 8. මේ දින තුනෙන් ඔබටම ගැලපෙන ආපසු ගෙවීමේ ක්‍රම රැසක් හෝම් ලෝන් ෆියස්ටා කමර්ෂල් බැංකුවෙන්. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගය අද අවසන් කෙරුණා. ඒ පැමිණිලි පාර්ශවයේ සහ වගඋත්තරකාර පාර්ශවයේ වාචික කරුණු දැක්වීම සලකා බැලීමෙන් අනතුරුවයි. ඒ අනුව නඩුවේ තීන්දුව ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. දවසේ පුවත. මෙම නඩුව සලකා බැලුනේ සිසිර ආබ්රු විජිත් මලල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල් ඉදිරියේ මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ලට දාල වාචික පිළිතුරු දේශන ඉදිරිපත් කරමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න මහතා සඳහන් කළේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රංජන් රාමනායකට එරෙහිව නඩු විභාගයක් පවත්වා වරදකරු කොට දඬුවම් පැමිණවීමට ශ්‍රේෂ්ඨාධිකරණයට පූර්ණ බලතල ඇති බවයි. අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මේ බව අවධාරණය කළේ වගඋත්තරකාර රංජන් රාමනායකට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා ඊයේ සිය වාචික දේශන ඉදිරිපත් කරමින් සිදු කළ ප්‍රකාශය සිහිපත් කරමින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 105.3 වගන්ති යටතේ අධිකරණයට අපහාස කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් නඩු විභාගයක් පවත්වා පුද්ගලින් වරදකරු කර දඬුවම් පැමිණවීමට ශ්‍රේෂ්ඨාධිකරණයට එම ව්‍යවස්ථාව තුළින්ම පූර්ණ බලයක් සලසා දී ඇති බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මෙහිදී පෙන්වා දුන්නා. ඒ අනුව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් සිදු කර ඇති හේයින් මෙම පැමිණිල්ල විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාව තිබෙන බව සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න මහතා රංජන් රාමනායක අධිකරණය සහ එහි විනිසුරුවන් සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශ සුළුවෙන් තැකිය නොහැකි බවද කියා සිටියා. මෙවැනි අදහස් ප්‍රකාශ කරනු ලබන පුද්ගලයෙකු වරදකරු කිරීමට අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් නිදහස් කළහොත් අධිකරණ පද්ධතියට සහ එහි ගරුත්වයට අභියෝග කරන කිසිදු පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇතැයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මෙහිදී අධිකරණයට පෙන්වා දුන්නා. ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ එසේ වුවහොත් අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය හා ගෞරවය බිඳවැටි මෙරට සමස්ත නීති පද්ධතියම පොළවට සමතලා වනු ඇති බවයි. ඕනෑම දේශපාලඥයෙකුට සිය අදහස් ප්‍රකාශ කිරීම සඳහා හිමිකම් සැලසී තිබෙන්නේ පිළිගත් නීති රාමුව තුල පමණක් යයි පෙන්වා දුන් සරත් ජයමාන්න මහතා නීතියේ රාමුව කඩා බිඳගෙන ගොස් හිතුමතේ ඕනෑම කරුණක් ප්‍රකාශ කිරීම සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළින් නිදහස සලසා දී නොමැති බවද මෙහිදී කියා සිටියා. රංජන් රාමනායක වෙනුවෙන් පෙනී සිටි එම්.ඒ. සුමන්තිරන් මහතා චෝදනා කළේ තම සේවාදායකයා විසින් සිදු කළ බව කියන අධිකරණයට අපහාසාත්මක බවට චෝදනා එල්ලවන ප්‍රකාශ ඇතැම් විද්‍යුත් මාධ්‍යවලින් නැවත නැවත විකාශනය කරන බවටයි. මෙයද අධිකරණයට කරනු ලබන අපහාසයක් යයි පැවසූ ඔහු එම මාධ්‍ය නාලිකා සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නීතිපතිවරයා කටයුතු කරන්නේදයි තමා අවධානයෙන් සිටින බවද කියා සිටියා. ඊට ප්‍රතිචාර දක්වමින් රාජ්‍යයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න මහතා සඳහන් කළේ පුවත්පතකට වඩා විද්‍යුත් මාධ්‍යයක භාවිතය බෙහෙවින් වෙනස් බවයි. විද්‍යුත් මාධ්‍ය විසින් විකාශය කරනු ලබන්නේ කිසියම් පුද්ගලයෙකු බාහිර ස්ථානයක සිදු කරනු ලබන ප්‍රකාශ බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මෙම නඩුවට අදාළව මාධ්‍ය නාලිකාව විසින් විකාශය කර ඇත්තේ මෙම නඩුවේ වගඋත්තරකරු විසින් සිදු කරන ලද ප්‍රකාශ බවද පෙන්වා දුන්නා.
මෙම නඩු කටයුත්ත ආරම්භ වීමෙන් පසුවද වගඋත්තරකාර රංජන් රාමනායක ශ්‍රේෂ්ඨ අධිකරණ පරිශ්‍රය තුළ පස්වතාවක්ම අධිකරණය හා විනිසුරු විවේචනය කරමින් කරුණු ඉදිරිපත් කළ බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඔහු විසින් සිදු කළ ප්‍රකාශවල අන්තර්ගතය උසාවිය හොරු උත්තේජනය කරනවා මාව ජීවිතාන්තය දක්වා හිරේ යවුවත් කියන්න ඕනෑ දේ කියනවා යනාදී ප්‍රකාශ තුළින් අධිකරණයට හා විනිසුරුවන්ට අපහාස කිරීම සඳහා මොහු තුළ පැවති උවමනාව පැහැදිලි වන බවද කියා සිටියා. අනතුරුව රංජන් රාමනායකට එරෙහි පැමිණිල්ලේ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු මඩුල්ල මෙම නඩුව ඔක්තෝබර් මාස 21 වනදා යලි කැඳවීමට නියම කළා. විනිසුරු මඩුල්ල සඳහන් කළේ මෙම නඩු කටයුත්තට අදාළ වැඩිදුර පැහැදිලි කර ගැනීම අවශ්‍ය වූහොත් එදිනට ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බලන බවයි. මේ නඩුව මට දැම්මේ හිටපු අධිකරණ ඇමතුමා. ඒ දාන්න හේතුව තමයි මම හම්බන්තොට වරාය සිද්ධියේදී එතුමා වනිතා කටයුතු ඇමති හැටියට සුදුසුයි කියලා කිව්ව එකට තරහට තමයි දැම්මේ. දැනට එතුමා සාර්ථක වෙලා තියෙනවා. මට ඉතින් අත්තේට උසිර දනුමයිද මාස 3ක් දෙයිද 6ක් දෙයිද එකක් දෙයිද දෙකක් දෙයිද දන්නේ. ඉතින් ඕන දෙයකට මම ලෑස්ති. මම හිරේ ගියොත් මේ අජිත් මානපුර මහත්මයාට මම කැමතියි. මං කිව්වා අජිත් මානපුර මහත්මයාට ඇඳුම් ලෑස්ති කරගන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අධිකරණයට අපහාස වන අයුරින් අදාළ ප්‍රකාශය සිදු කරනු ලැබුවේ 2017 වසරේ අගෝස්තු මාස 21 වෙනිදායි. ඒ එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකාවේ බහුතරයක් ඉන්නේ කරප්ටඩ් විනිසුරුවරු කරප්ටඩ් ලෝයර්ස්ලා 95ක් විතර වගේ. උන් සල්ලි වලට වැඩ කරන්නේ. ඔවුන් හැමදාම මිනිමරුවන්ව දූෂිතයන්ව කුඩුකාරයන්ව ආරක්ෂා කළා සල්ලි වලට. ඉන් අනතුරුවද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ සහ ඉන් පිටතදීද Taman පෙර කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මම කියපු මතය ඉවත් කරගන්නේ කිසි ලෙසකින්. ඒ හින්දා මා කිව්වේ මේ විනිසුරුවරු ගැනමයි. අධිකරණයට යම්කිසි ස්වයං වින්දනයක් තියෙනවා නම් මාව කිරේ දාලා ඒක ඉවරයක් කරගන්න. මම බොහොම කැමැත්තෙන් යනවා. මම කිව්ව දේවල් එකක්වත් මම ඉල්ලාස් කරගන්නෙත් නැහැ. මට නඩු දැනට 21ක් තියෙනවා. මම කියපු කතාව මම ඉල්ලාස් කරගන්නෙත් නැහැ. දවසේ පුවත හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් බොරලැස්කමුවේදී අත්අඩංගුවටගත් කාන්තාවකගේ පෞද්ගලික බැංකු ගිණුම් 5ක් හරහා රුපියල් 14 කෝටි 21 ලක්ෂයක මුදලක් සංසරණය වී ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. මේ අතර දකුණේ සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ජනිත් මදුශංකද සිල්වා හෙවත් පොඩිලෙසි නැමැත්තාගේ මවද හෙරොයින් ජාවාරමෙන් උපයා ගන්නා මුදල් පරිහරණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අතර ගාල්ල රත්ගම සහ තෙල්වත්ත ප්‍රදේශවල කළ මෙහෙයුමකදී පොඩිලැසි නැමැත්තාට අයත් බවට සැකකෙරෙන රුපියල් කෝටියක් පමණ වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 11ක් සමග සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවටගෙන තිබෙනවා. කිලෝග්‍රෑම් 11ක මෙම මත්කුඩුතුගේ අත්අඩංගුවටගෙන ඇත්තේ පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ සිදු වූ මද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලදී අනාවරණ වූ තොරතුරු වලට අනුවයි. රත්ගම කන්දේගොඩ ප්‍රදේශයේ ඉඩමක සංගවා තිබෙදී හෙරොයින් කිලෝ 6කට ආසන්න ප්‍රමාණයක් සොයාගැනුණු අතර ඉතිරි ප්‍රමාණය ගාල්ල තෙල්වත්ත ප්‍රදේශයේ තිබියදී සොයාගෙන තිබෙනවා. මෙම වැටලීමේදී T56 ගිනියවි දෙකක් සහ T56 ගිනියවි සඳහා භාවිත කරන ජීවුණ්ඩ 82ක් මිලිමීටර 9 වර්ගයේ ගිනියවි දෙකක් සහ ඒ සඳහා භාවිත කරන ජීවුණ්ඩ 39ක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බාරයට ගෙන තිබෙනවා. මේ අතර දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ජනිත් මදුශංක හෙවත් පොඩිලැසි නැමැත්තාගේ මව් වන අපුවාහන්දි දිලිෂානී තනෝජා නැමැත්තිය බස්නාහිර පළාත් අපරාධ කොට්ටාසේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබෙන්නේ පන්නිපිටිය මායා මාවත ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී. මෙම සැකකාර කාන්තාව එම නිවස මිලදීගෙන ඇත්තේ එය අලෙවි කිරීම සඳහා අන්තර්ජාලයට යොමු කර තිබෙදී බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සතුව තිබී රුපියල් 51000ක මුදලක් දුරකථන 5ක් සහ අධික ලෙස මුදල් හුවමාරු වූ බැංකු ගිණුමක පාස්පොතක්ද පොලිස් බාරයටගෙන තිබෙනවා. හෙරොයින් ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල් පරිහරණය කිරීම සම්බන්ධයෙන් අදාළ කාන්තාව අත්අඩංගුවටගත් බව පොලිසිය සඳහන් කළා. එම කාන්තාව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මේ අතර හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් බොරලැස්කම ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවටගත් කාන්තාවගේ පෞද්ගලික බැංකු ගිණුම් 5ක රුපියල් 14 කෝටි 21 ලක්ෂයක මුදලක් සංසරණය වී ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. ඊට අමතරව ඇයට අයත් මෝටර රථයක්ද පොලිස් බාරයටගෙන ඇති අතර අදාළ කාන්තාව සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි. අදාළ කාන්තාව ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මර්වින් ජානා නැමැත්තාගේ අනියම් බිරියක බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය පවසනවා.
එමෙන්ම බස්නාහිර පළාත් දකුණු දිශා අපරාධ කොට්ටාස නිලධාරීන් කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 27ක් සමග මහරගම පතිරගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා. සැකකරු ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණය අවසර ලබා දී තිබෙනවා. මේ අතර පාදුක්ක ආටිගල මාවත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ 50 හැවිරිදි සැකකරු බටවල පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි. මේ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන ප්‍රසාද් රුවන් හෙවත් කොඩු රොෂාන්ගේ ගෝලයෙක් හෙරොයින් සමග ඊයේ අත්අඩංගුවටපත් වුණේ බැලම්පිටිය ප්‍රදේශයේදී. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ මෙහෙයුමකදී මේ අතර හෙරොයින් කිලෝග්‍රෑමයකට වැඩි ප්‍රමාණයක් සමග අත්අඩංගුවටගත් කොළොන්නාව නගර සභාවේ වැඩ පරීක්ෂකවරයා ලබන සැප්තැම්බර් 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදී මේ අතර හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය මගින් පසුගිය 12 වනදා අත්අඩංගුවටගත් බොරැල්ල සින්න දූපතේ පදිංචි ගොන්සාල් බොතේජුගේ සුදර්ශනී ලංසා බොතේජු හෙවත් අමාලි යන අයගේ බැංකු ගිණුම් සහ වත්කම් සම්බන්ධව කළ විමර්ශනවලදී හෙළි වූ තොරතුරු මත හෙරොයින් ජාවාරම් කිරීමෙන් උපයාගත් මෝටර රථයක් සහ යතුරු පැදියක් මැගසින් පාරේ නිවසක සංගවා තිබියදී පොලිසිය අද සොයාගත්තා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් එල්ලවන චෝදනාවලදී තමන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව ආරක්ෂා කරන බවට ඇතැමුන් චෝදනා කළද තමා විසින් කිසිවෙකු ආරක්ෂා නොකරන බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පවසනවා. ඒ ඔහු විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනුවත් නොකිරීම පිළිබඳව ජනාධිපති කොමිසම ප්‍රශ්න කළ අවස්ථාවේදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සාක්ෂි ලබා දුන්නේ ඊයේ 17 වන දිනටයි. එහිදී ඉකුත් වසරේ අප්‍රේල් මාස 4 වන දින විදේශ බුද්ධි අංශයක් විසින් ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් කළ පසු ප්‍රහාරය එල්ලවීමට පෙර රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සිදු වූ දුරකථන සංවාද පිළිබඳ දත්ත වාර්තාවක් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ අවධානය යොමු වුණා. 2019 අප්‍රේල් මාස 5 වන දින පෙරවරු 7:59ට තප්පර 28ක දුරකථන ඇමතුමක්ද 2019 අප්‍රේල් මාස 8 වන දින පෙරවරු 7:18ට තප්පර 17ක දුරකථන ඇමතුමක්ද 2019 අප්‍රේල් මාස 9 වන දින පෙරවරු 8:02ට විනාඩි 4යි තප්පර 14ක දුරකථන ඇමතුමක්ද 2019 අප්‍රේල් මාස 12 වන දින පෙරවරු 8:50ට තප්පර 37ක දුරකථන ඇමතුමක්ද එදිනම පස්වරු 8:07ට තප්පර 16ක දුරකථන ඇමතුමක්ද 2019 අප්‍රේල් මාස 13 වන දින පෙරවරු 6:27ට තප්පර 15ක දුරකථන ඇමතුමක්ද 2019 අප්‍රේල් මාස 14 වන දින පස්වරු 9:39ට තප්පර 38ක දුරකථන ඇමතුමක්ද 2019 අප්‍රේල් මාස 15 වන දින පස්වරු 7:47ට විනාඩි 3යි තප්පර 19ක දුරකථන ඇමතුමක්ද 2019 අප්‍රේල් මාස 20 වන දින පස්වරු 6:16ට විනාඩි 1යි තප්පර 28ක දුරකථන ඇමතුමක්ද අප්‍රේල් මාස 21 වන දින ප්‍රහාර එල්ලවීමට පෙර තවත් දුරකථන ඇමතුමක්ද වශයෙන් ලබාගත් සියලු ඇමතුම් හරහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධ වූයේදයි ජනාධිපති කොමිසමේ සභාපති විනුසුරුවරයා ප්‍රශ්න කළා. අදාළ ඇමතුම් ලබාගත්තේ පැජට් පාරේ පිහිටි එවකට ජනාධිපතිවරයාගේ නිල නිවසට. එහි ඇති දුරකථන ඇමතුම් සම්බන්ධ කිරීමේ ඒකකයේ විසින් ඇතැම් අවස්ථාවලදී පමණක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සම්බන්ධ කර දුන්නා. 2019 අප්‍රේල් මාස 4 වන දින පෙරවරු 6:50ට විනාඩි 10යි තත්පර 40ක දුරකථන ඇමතුමක්ද 2019 අප්‍රේල් මාස 8 වන දින පෙරවරු 8:12ට විනාඩි 4ක දුරකථන ඇමතුමක්ද 2019 අප්‍රේල් මාස 13 වන දින පෙරවරු 7:11ට විනාඩි 9යි තත්පර 11ක දුරකථන ඇමතුමක්ද 2019 අප්‍රේල් මාස 15 වන දින පස්වරු 7:52ට විනාඩි 5යි තත්පර 6ක දුරකථන ඇමතුමක්ද පැජට් පාරේ පිහිටි ජනාධිපති නිලනිවසින් ඔබට ලැබුණාද? එම දුරකථන ඇමතුම් මට ලැබෙන්නට ඇති. නමුත් සියලු ඇමතුම් වලින් හිටපු ජනාධිපතිතුමා සම්බන්ධ වුණේ නම් නැහැ. අප්‍රේල් 4 වන දින විදේශ බුද්ධි අංශයකින් ප්‍රහාරයක් පිළිබඳ పూర్ව දැනුවත් කිරීමක් සිදු කිරීමෙන් පසු සැලකිය යුතු අවස්ථා ප්‍රමාණයකදී ඔබ ජනාධිපතිවරයා සමග සම්බන්ධ වී ඇති බව අනාවරණය වන පසුබිමක ප්‍රහාරය පිළිබඳ పూర్ව දැනුවත් කිරීමේ තොරතුරු ගැන ජනාධිපතිවරයා දැනුවත් කළේ නැද්ද? අප්‍රේල් 4 වන දින WhatsApp පණිවිඩයක් තුලින් ලැබුණු පළමු పూర్ව දැනුවත් කිරීම මූලික තොරතුරක් පමණයි. ඒ පිළිබඳව යාව දැනුවත් කළේ නැහැ.
එම තොරතුර වැඩි වර්ධනය කිරීමෙන් පසු අප්‍රේල් මාස 7 වන දින ඒ පිළිබඳ ජාතික බුද්ධි ප්‍රධානියා දැනුවත් කළා. හැබැයි පසුගිය වසරේ අප්‍රේල් මාස 15 හෝ 16 ජාතික ආරක්ෂක කවුන්සිලේ රැස්වුවේ නම් పూర్ව දැනුවත් කිරීමේ තොරතුර පිළිබඳ මට ජනාධිපතිවරයා දැනුවත් කිරීමේ හැකියාවක් තිබුණා. මම මේ කාවවත් රකින්නවා නෙවෙයි ස්වාමීනි. අපි ඔබ කිසිවෙක රකින්නවා යයි ප්‍රකාශ කළේ නැහැනේ. සභාපති විනිසුරුවරයාගේ එම පැනයට සමහරු කියනවා යනුවෙන් නිලන්ත ජයවර්ධන මහතා උස්සාඩින් සිනාසී පිළිතුරු ලබා දුන් අතර සාක්ෂි විමසීම ඔහුගේ නීතිඥවරිය කළ ඉල්ලීමකට අනුව අද දිනට කල් තැබුණා. මෙවර හිමි වූ ජනවරමේ අපේක්ෂාව නව ව්‍යවස්ථාවක් බැවින් ඒ වෙනුවෙන් සියලු මන්ත්‍රීවරුන් පෞද්ගලික අරමුණු පසකලා කැපවිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන දෙදින වැඩමුළුවේ ආරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 2020 මහමැතිවරණයෙන් නවන පාර්ලිමේන්තුව සඳහා තේරීපත් වූ සියලු මන්ත්‍රීවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පිළිවෙත් හා සම්ප්‍රදායන් පිළිබඳ දැනුවත් කිරීම සඳහා මෙම දෙදින වැඩමුළුව පැවැත්වෙනවා. එහි ආරම්භක දිනේ වූ අද මන්ත්‍රීවරුන් 115කට ආසන්න පිරිසක් එක්ව සිටියා. මට මතක් වෙනවා අවුරුදු 50කට උඩ ඔය වගේම ඇවිල්ලා අපිත් තරුණ මන්ත්‍රීවරු වශයෙන් වාඩි වෙලා අහගෙන හිටියා. ඒ කාලේ හිටපු නායකයෝ අපිට දේශනා පවත්වනවා. පහුගිය ඡන්දය මේ රටේ දේශපාලන ඉතිහාසයේ අමතක කරන්න බැරි ඡන්දයක්. 3න් 2ක බහුතරය ගන්න නිසා පමණක් නෙවෙයි. මේ රටේ තිබෙන පැරණිම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය. ඒ දේශපාලන පක්ෂයට එක ආසනයක්වත් නොලැබීම එක්තරා විදිහක පුදුම සාගත දෙයක්. මේ ඡන්දෙදි කිසිම දේශපාලන පක්ෂයකට සල්ලි බලෙන් ලොකු ප්‍රචාරක වැඩ කරන්න ලැබුණේ නැහැ. පෝස්ටර් ගන්න බැරි වුණා. මුත් ජනතාව 71ක් ඡන්ද පොලට ඇවිත් තමන්ගේ ඡන්දය දුන්නා. මේ වතාවේ අගමැති වුණත් පක්ෂ නායකයා වුණත් රටට වැඩක් කරන්නේ නැත්නම් යාව ගෙදර යවන්න ජනතාව පසුබට උනේ නැහැ. මේ මහා පණිවුඩයක් අපි ඔක්කොටම දීලා තියෙනවා. දේශපාලන පරපුරකින් පවතාවත් වැඩක් නැත්නම් වැඩ බැරි නම් ගෙදර යවුවා. ඒ විතරක් නෙවෙයි උගත්කමට විතරක් මේ රටේ ජනතාව ඡන්දය දුන්නා කියලා හිතන්නත් බෑ. ඒ උගත්කම වගේම රටට ආදරේ නම් වැඩ කරන්න පුළුවන් නම් පමණයි මේ රටේ ජනතාව ඡන්දය දෙන්නේ. ඒ නිසා මම මේ තරුණ മന്ത്രിවරුන්ට කියන්න ඕන. තරුණ වුණාට තනතුරක් තිබුණාට පරපුරක් තිබුණාට උගත් වුණාට වැඩක් නැහැ. ජනතාව පවරපු රාජකාරී හරියට කරන්නේ නැත්නම් ලොකුද පොඩිද කියලා බලන්නේ නැතුව වරායද ගුවන් සේවාවද මැටිද සියඹලාද කියලා බලන්නේ නැතුව හැමදේම එක හා සමානව සලකලා ඒවා රටේ වැඩ හැටියට සලකලා වැඩ කරන්න ඕනේ කියලා අපි විශ්වාස කරන්නේ. අපි මතක තියාගන්න ඕන පාර්ලිමේන්තුවට එවන්නේ ඇමති කෙනෙක් නෙවෙයි මන්ත්‍රී කෙනෙක්ව පත් කළා. ඒ වගේම මතක තියාගන්න අමතිකමක් නැතුව ආණ්ඩුවේ ඉන්න බැරි මිනිහට කවදාවත් විපක්ෂයේ දේශපාලනය කරන්නත් බෑ. අපිට මදු සමයක් ගත කරන්න කාලයක් නැහැ. වෛර පිළිවහන්න එනලි ගන්න වෙලාවක් අපිට නැහැ. අලුත් ව්‍යවස්ථාවෙන් ඉතිහාසයෙන් වෙච්ච වැරදි නිවැරදි කරගනි කියලා ජනතාව බලාපොරොත්තු වෙනවා. ව්‍යවස්ථාව කියන්නේ ඒක පාර්ශ්විකයකට උරුමයක් නෙවෙයි. ඒක අපි කාටවත් බලපෑන මූලික නීතියක්. ඒකේ තියෙන හැම කොමාවක්ම නැවතීමේ ලකුණක්ම අපේ ජීවිතයට බලපාන. ඒ නිසා ජනතාව ඉල්ලා සිටින ව්‍යවස්ථාව හදන ක්‍රියාවලියදී දේශපාලන පක්ෂ ભેදයෙන් තොරව කටයුතු කරන්න අපේ වගකීමක් වශයෙන් අපි දකිනවා. ඒ නිසා පාර්ලිමේන්තුව දිනේ වෙනත් දේ දාගන්න නැතුව පාර්ලිමේන්තුවට එන එක තමයි වඩා හොඳ. හුඟක් අය අපි දැකලා දිනවා පාර්ලිමේන්තුවට එනවා. ගෙදරින් අහනවා පාර්ලිමේන්තුවේ කියනවා. ඒ පාර්ලිමේන්තුව බැලුවම පාර්ලිමේන්තුවේ නැති වෙලාවක් තියෙනවා. ඒකට ඉන්නේ වෙන ගෙවල් වල. ඉතින් එහෙම අවස්ථාවක් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒකට පුරුදු වෙන එක නෑ කියලා විශ්වාස කරමින් ඔසියල් දෙනා පාර්ලිමේන්තුවේ කටයුතු පාර්ලිමේන්තු දවසට වෙන් කරගෙන කටයුතු කරන්න සූදානම් වෙන්න ගිහිල්ලා සිටමින් ඔබට මම ජය පතනවා. නවවෙනි පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් වෙනුවෙන් තාක්ෂණික සැසේ ඉන් අනතුරුව ආරම්භ වුණා. අපි කියන දේ පොඩ්ඩක් අහුම්කාල් දෙන්න. මොකද ඉදිරි අවුරුදු 5 පුරාවටම ඔබතුමන්ලා කියන දේ අපි අහගෙන ඉන්නවා. මන්ත්‍රීවරුන් අතර විවිධ වෘත්තිකයන්, විවිධ මට්ටමේ ව්‍යාපාරිකවේදීන්, මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, වෛද්‍යවරුන්, නීතිඥවරුන් සිටිනවා. ඊටවත් හොඳ පාර්ලිමේන්තුවක් අනාගතයේදී නවවෙනි පාර්ලිමේන්තුව හැටියට අපිට දකින්න ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇති ගැටලු ඉදිරිපත් කිරීමටද මෙහිදී අවස්ථාව හිමි වුණා. මම නම් යෝජනා කරනවා මේ ස්ථාවර නියෝග වෙනස් කළා මේ වගේ ප්‍රකාශ කරනකොට ඒකට විරුද්ධත්වයක් ප්‍රකාශ කරන පොයින්ට් ඔෆ් ඕඩර් එකක් මගින්. තරා සිදුවීමක් අල්ලලා අපිට ස්ථාවර නියෝග හදන්න බැහැනේ. ඔබතුමාට යෝජනා කරන්නේ ජාතික ප්‍රශ්නේදී if it is a national issue any MP should be able to raise a point of order and object. ඔබතුමා දැන් ඔය අදහස් ප්‍රකාශ කරන්නේ මත හා අදහස් කරනනේ. හැබැයි කරුණු හැටියටම වැරදි දෙයක් ප්‍රකාශ කරොත් ඒක හරි නිවැරදි කරන්න අවස්ථාවක් නැද්ද? කතානායක
කතානායකතුමාට එහෙම කාර්යභාරයක් නැහැ. හැන්සාට් ගතවන කිසිවක් නීතිමය බලපෑමක් නැහැ. නැහැ. කිසිම නීතිමය විතරයි. ප්‍රකාශයක් පමණයි. නීතිමය වශයෙන් යම් කිසි තීරණයකට එළඹෙනවා නම් අන්න එතකොට කවුරු හරි තීරණය කරන්න ඕනේ. මේ අදහස් ප්‍රකාශ කිරීම. අන්න හරි. ඒ අදහස් ප්‍රකාශ අවසාන වශයෙන් ජනතාව ඉදිරියේ ජනතාව තීරණය කරන්නේ මොන අදහසද නිවැරදි නැද්ද කියන්නේ. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මෙතන තියෙනවා. මෙතන තියෙනවා. ඒක හැම වෙලෙම කතානායකතුමා ආරක්ෂා කරලා දෙන්න ඕන. එක්සත් ජාතික පක්ෂයේ වෙනස්කම් සහ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය නම් කිරීම සැප්තැම්බර් මාස මුල් සතිය දක්වා කල් දැමීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද තීරණය කළා. ඒ පක්ෂ නායකත්වයේ සහ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස් වූ අවස්ථාවේදී 2020 පාර්ලිමේන්තු මැතිවරණයට පෙර සිටම පැවති එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ අර්බුදය එම පක්ෂය මැතිවරණයෙන් පරාජයට පත් වී සැලකිය යුතු කාලයක් මෙවන විට ගත වී තිබුණද මෙතෙක් සමතයකටපත් වී නැහැ. එමෙන්ම එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයත් තවමත් නම් කර නැහැ. පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන් විවිධ නම් යෝජනා වී ඇති අතර හිටපු කතානායක කරු ජයසූරිය මහතා ඊයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ බාර ගැනීමට තමා සූදානම් බවයි. මෙම කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්වරුවේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී රැස් වුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. UMP මොකෝ වෙලා තියෙන්නේ? අද නායකතුමා ගෙදර යනවද? නෑ. කරු ජයසූරිය කතානායකතුමා කැමති කියලා තියෙන එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ බාර ගන්න. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මත බලන්න තියෙන ඔබතුමාගේ පෞද්ගලික පෞද්ගලික දේවල් මොකක්වත් හරියන්නේ නැහැ මේක පක්ෂයක් නේ. ඔබතුමා කැමතිද කරු ජයසූරිය මහත්තයා බාර ගන්නවට? ඒක මේ අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සාකච්ඡා කරලා ඒ එකඟතාවයන් මතනේ අපි ওই උත්තර දෙන්න තියෙන්නේ ඔබට. ඔබතුමා කැමැත්තක් තියෙනවා? මම කාටවත් අකමැත්ත නැහැ වැඩක් කරන්නේ. පැය දෙකක පමණ කාලයක් පැවතීම රැස්වීමෙන් අනතුරුව පක්ෂයේ නියෝජිතයින් මෙලෙස අදහස් පළ කළා. බ්‍රහ්මලි කතා කරන්න තියෙන්නේ ඔයාලට. ඔව් නේද? මේ මොකක්ද උන්නේ මේ හොඳ පිට් එකේ ඉන්නේ අපි. මේ පිට් එකේ ඉන්න බව පේන්නේ නැහැ ඒකයි. කාටද? ඔබතුමාට. අයියෝ. ඔයා එහෙනම් කන්නඩියක් දාගන්න වෙනවා. දැන් අද මොකද කරු ජයසූරිය මහතා ගැන කතා කරලා තීන්දුවක් ගත්තද? කරු ජයසූරිය මහතා පිළිබඳව විතරක් නෙවෙයි බොහෝ දෙනෙක් පිළිබඳව කතා කරා. ඔබතුමාට නායකත්වය දෙන්න සූදානමක් තියෙනවද ඔබතුමාලට සාකච්ඡාවේදී? සැප්තැම්බර් මාසයේ මුල් සතිය ඇතුළත අවසාන වශයෙන් රැස් වෙලා එදාට අපි පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව නීත්‍යානුකූලව කවුද නායකත්වයේ කියන එක කාරණයක් ඒ වගේම අනෙකුත් නිල්තල පිළිබඳවත් අපි ජනතාවගේ බලාපොරොත්තු වෙන අන්දමට තීන්දුවක් ගැනීමට තීරණය කරා. ඔච්චරයි කෙටි. කරු ජයසූරිය මැතිතුමා පක්ෂ සමාජිකත්වය අයින් වෙලා හිටියේ. දැන් සමාජිකෙක් නෙමෙයි. සමාජිකෙක් නොවන කෙනෙක්ට පක්ෂ නිල්තරයක් දරන්න බෑ. ඉතින්ලා එතුමා පක්ෂ සමාජිකත්වය ගන්න ඕනේ. ඊට පස්සේ තමයි කරන දේ කරන්න වෙන්නේ. මේ අතර බියගම ප්‍රදේශයේ පැවති පාක්ෂික හමුවකට එක්ව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය ලේකම් රුවන් විජේවර්ධන මහතා පක්ෂයේ නායකත්වයේ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්. කරු ජයසූරිය මහතාට නායකත්වයෙන් නොදෙන්න පයින්ගේ හේතුවක් කියලා තියෙනවා. එතුමාගේ නම ප්‍රකාශ කරන්නටත් ඉස්සෙල්ලා වගේම අදහසක් තිබ්බා පක්ෂය තුල මේක තරුණ නායකත්වයකට ලබා දිය යුතුයි කියලා. එතන තමයි මං හිතන්නේ බහුතරේ ඉන්නේ. දැන් ඔබතුමාගේ නමත් නායකත්වයට යොදනා වෙලා තියෙනවා. අපේ පාක්ෂිකයන්ගේ විශ්වාසය තියෙනවා නම් මා ගැන අනිවාර්යයෙන්ම මේ පක්ෂ නායකත්වය අරගෙන වැඩ කටයුතු කරන්න මම ලෑස්තියි. අපේ ජනබල පක්ෂයට හිමි වී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකාය මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා. මේ අතර අපේ ජනබල පක්ෂයේ මහලේකම් බව කියන පූජ්‍ය වේදනිගම විමලතිස්ස හිමියන් පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් භාරයේ සිටින බව උන්වහන්සේ විසින් පිළිගත්තේ යයි විමලතිස්ස හිමියන්ගේ මාධ්‍ය ලේකම් පූජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් අද ප්‍රකාශ කළා. කෙසේ වෙතත් විමලතිස්ස හිමියන්ගේ පැවිදි ගුරු හිමියන් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අවධාරණය කළේ විමලතිස්ස හිමියන් කිසිවකු විසින් හෝ පැහැරගෙන ගොස් නොමැති බවයි. පසුගිය මහමැතිවරණයෙන් අපේ ජනබල පක්ෂයට ලැබුණු ඡන්ද 67000 පදනම් කරගෙන එම පක්ෂයට වෙන් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් මතු වූ මතභේදාත්මක තත්ත්වය තවමත් අවසන් වී නැහැ. එම පක්ෂයේ මහලේකම් බව කියන පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පූජ්‍ය අතුරුලිය රතන හිමියන් විසින් පැහැරගනු ලැබූ බවට විමලතිස්ස හිමියන්ගේ මාධ්‍ය ලේකම් හිමිනම චෝදනා කළේ මේ අතරතුරයි. සාකච්ඡා කරලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න උත්සාහ කරලා බැරි තැන පොලිස් මූලස්ථානයේ පහුගිය 19 වෙනිදා පැමිණිල්ලක් කළා. අද වෙනකන් ඒ සම්බන්ධව නිසි ක්‍රියාමාර්ග අරගෙන නැහැ. පුද්ගලයෙකු පැහැර
පැහැර ගැනීම කියන්නේ බරපතල අපරාධ ගණයට වැටෙන චෝදනාව. වරෙත්තුවක් නැතුව අත්අඩංගුවට ගන්න පුළුවන් වරදක්. ඉතින් මෙපමණ වරදක් කරලා තිබියදී රතනහාමුදුරුව අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි කියලා අපි අහන්න කැමතියි. රතනහාමුදුරුව පිළිගන්නවා Tamanගේ බාරේ වේදිනික මහඳුරුව ඉන්නවා කියලා. මේ පැහැර ගැනීමට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ගේ සිට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙක්, ස්ථානාධිපතිවරයෙක්, පොලිස් කොස්තාපල්වරු, MSD නිලධාරීන් සම්බන්ධ වෙලා තියෙනවා. මේ සියලුම දෙනාගේ නම් ගම් සහිත හෙට දවසේ අපි එළිදරව් කරනවා. වාහන 30-40ක් මේ සඳහා භාවිතයේ යොදාගෙන තියෙනවා. එයින් වාහන දෙකක් අපිට කියන්න පුළුවන් පැහැදිලිවම Toyota Corolla KL 9419 හෝ 14 විය හැකි. Axio CL 68යි 20 දරන රථය. පොලිස් නිලධාරීන් යොදාගත්ත වාහනයක් තියෙනවා. ඒ වාහනය RMV එකේ. තොරතුරු සොයාගන්න බැරි ආකාරයට වසන් කරලා කියලා ආරංචියක් අපිට ලැබිලා තියෙනවා. WP JU 4132 දරන රථය. විමර්ශ පොඩි හාමුදුරුවෝ කිසිම කෙනෙක් හංගලා නැහැ. ඊයේ රාත්‍රියේ කැලණි ප්‍රදේශයේදී උන්වහන්සේ මට හම් වෙලා කතා කරලා කියනවා මගේ ආරක්ෂාව පිණිස දින කිහිපයක් සංගවි සිටින බව. උන්වහන්සේ හොඳින් ඉන්න බවට මම උන්වහන්සේගේ ගුරුවරයා වශයෙන් මම හැමදෙනාටම මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. මට උන්වහන්සේ ඕන වෙලාවක පුළුවන් පෙන්වා දීමට යම්කිසි අවස්ථාවක් ආපු වෙලාවකට. නමුත් උන්වහන්සේ කියනවා උන්වහන්සේගේ ආරක්ෂාව පිණිස ධම්ම එළියට එන්න බෑ, ළඟදීම එළියට එනවා කියලා. මතුවැති තත්ත්වයේ සැලකිල්ලටගෙන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින්නේ අදාළ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙසයි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය කල්පනා කරනවා නිවැරදි විදිහට මන්ත්‍රී ධුරයට සුදුසුසේ තෝරා ගැනීමට නොහැකිවීම පදනම් කරගෙන බලලෝභී අවිනීත කටම නොහඳුනන තැනැත්තෙක් භික්ෂුවක් විදිහට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට පැමිණෙන්නට ඉඩ තිබෙන බව. මේක නීත්‍යානුකූලද නැද්ද කියන කාරණේ විවාදාපන්න වුණා. ශාසනීය ආරක්ෂාව වෙනුවෙන්, ශාසනීය පෝෂණය වෙනුවෙන්, සමස්ත භික්ෂුවගේම ගෞරවය වෙනුවෙන් එම පක්ෂයට හිමි එම මන්ත්‍රී ධුරය අවලංගු ලෙස අපි නිකායික වශයෙන් කොමිසම සභාපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේ අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධ ගැටලුව අධිකරණයේ මාර්ගයෙන් විසඳා ගැනීමේ අවශ්‍යතාවක් මේ වන විට මතුව ඇති බවයි. කොමිසමේ සමාජිකයින් තිදෙනා ස්ථාවර 3ක සිටීම ඊට හේතුව බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා. 19 වන ව්‍යවස්ථා සංශෝධනය සහ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් කිහිපයක් දැන් ඉස්සත්නායක මන්ත්‍රීතුමා 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ අනුව ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍යාංශය රඳවා ගන්න බෑයි කියලා ලොකු බොරුවක් කිව්වා. ජනාධිපතිතුමාට ආරක්ෂක ඇමති වෙන්න බෑ කියලා ව්‍යවස්ථාවේ මොන වගන්තියද සඳහන් වෙන්නේ කියලා ඉස්සත්නායක මන්ත්‍රීතුමාගෙන් මම ප්‍රශ්න කරන්න කැමතියි. රටේ ජනාධිපතිවරයාට විශේෂයෙන්ම ආරක්ෂාව පිළිබඳ ලෝකයේ ඉන්න සුපිරිම විශේෂඥවරයාට ආරක්ෂක අමාත්‍යාංශය දරා ගැනීමට 19 වෙනි සංශෝධනයේ බාධාවක් කියලා කියනවා නම් 19 වෙනි සංශෝධනයේ අවෝසි කරන්න ඊටත් වඩා හොඳ හේතුවක් අපිට හොයාගන්න බෑ. මේ ව්‍යවස්ථාන් සංශෝධන කෑලි ගේන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 3න් 2කට ආසන්න බලයක් අද වෙනකොට ලැබිලා තියෙනවා. ඒ හින්දා ආණ්ඩුවට දැන් කරන්න තියෙන්නේ වහාම අලුත් ව්‍යවස්ථාවක් එන්නම් ගේන්න පුළුවන්. 3න් 2ක බලයෙන් සම්මත කරගෙන ඊට පස්සේ ජනමත විචාරණයකට යන්න පුළුවන්. මොකටද මේ කෑලි ගේන්නේ? 3න් 2කේ ජනවරමක් ඉල්ලුවේම කෙටි කාලීනව 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අවෝසි කරන්න, දිගු කාලීනව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න. අපිට මේ ජනවරම ලැබිලා තිබෙනවා. ඒ අනුව අපි අනිවාර්යයෙන්ම ජනවර්මානුව කටයුතු කරන්න ඕනි. අණ්ඩ 19ක් දාපු එකට 20 වෙනි අණ්ඩේ දාලා ඉරලා මේ කමිසෙ ගලවලා දාලා අලුත් කමිසෙක් ඇඳගන්න. ඒ අලුත් කමිසෙ මහගන්න ටිකක් කල් යන නිසා තමයි ඇඳගන්න පුළුවන් මට්ටමට හදාගන්න යන්නේ. විපක්ෂයේ ඉන්නකොට මැතිවරණ කොමිෂන් සභාව හොඳයි, රාජ්‍ය සේවා කොමිෂන් සභාව හොඳයි, පොලිස් කොමිසම හොඳයි, හැම එකක්ම හොඳයි. නමුත් ආණ්ඩු බලය ගත්තම මේ සියලු දේවල් එකපාරටම නරක වෙලා තියෙනවා. සමගි ජන බලවේගය කියලා මේ මහතුරු කියන නන්දඩෝන දේවල් වලට උත්තර දෙන්න ඇත්තටම අවශ්‍ය නැහැ. 19 වෙනි සංශෝධනයෙන් කවුරුන් හරි පුද්ගලයෝ ඉලක්ක කරලා නීති ගෙනාව නම් ඒ පුද්ගලයෝ ඉලක්ක කරලා ගෙනාපු නීති නැති වෙන්න ඕන. ඒ වගේම අපිත් පුද්ගලයෝ ඉලක්ක කරලා නීති ගෙන ආයුතු නැහැ. යම්කිසි පුද්ගලයන්ට තනතුරු හදන නීති ගෙන ආයුතුත් නැහැ. හැබැයි විශ්ව හොඳ නැත්තම් අපි ඒ වෙනුවෙන් සටන් කරන්න සූදානම්. අර අපිට මතකයි දුටු ගැමුණු කුමාරයා පොත්මලේ හැංගිලා ඉද්දි ඒ කුමාරයා හොයාගෙන ඇවිල්ලා රජකම බාර ගන්න කියලා ආරාධනා කරා කුමාරයා. දැන් සජ්ජාතික පක්ෂේ කුමාරයා ඉන්නේ සමගි ජන බලවේගය. පොත්මලේට යනවා වගේ ගොඩාක් දුර යන්න ඕනේ නැහැ රසපුරින්න. මෙතන එහා පැත්තේ කිලෝමීටර් 2යි. ඒක කරන්නේ නැතුව දැන් අර අම්බලම් පාළු උලගලා ඉන්න සිරිකොතේ දැන් ඇන්ටික්ස් හොයනවා පක්ෂ නායකත්වයේදී. මලමිනියක් බාර ගන්න ඕනේ එම්බාම් කරන කෙනෙක්. එම්බාම් කිරීමේ හැකියාව තියෙනවා නම් ඒ මලමිනිය බාරගත්තට ප්‍රශ්නයක් නැහැ. ඔබතුමා කියන්නේ මේ හිටපු කතානායකවරයා එම්බාම් කරන තේරුම් ගන්න ඕන හරි විදියට. නේද පළාත් සභා මැතිවරණේ තව කල්ලේ. පළාත් සභා මැතිවරණය ගැන දැන් මෙහි මනාවක කියන්න බෑ. කොයි කාලෙදී කියලා. මේක අවුරුදු 4ක් කිසිම ප්‍රශ්නයක් නැතුව දුවනම නම් ඕක නෑනේ දැන්. ඉතින් ඕක ඕනෙම නෑනේ. නැති කළම දාන්න පුළුවන්. ඒක තමයි අපි මේ හිත හිතින්නේ.
පසුගියදා දිවයින පුරා සිදු වූ විදුලිය බිඳවැටීම පිළිබඳ සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා හිරු ටීවී සලකුණ වැඩසටහනට එක්වෙමින් සඳහන් කළා. මේ අතර විශේෂ අමාත්‍ය ඩලස ලහප්පෙරුම මහතා පැවසුවේ විදුලිය බිඳවැටීම සම්බන්ධව සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි. කෙරවල පිටිය ග්‍රීඩ් උපපොලක නඩත්තු කටයුත්තකදී ඇති වූ දෝෂයක් හේතුවෙන් සමස්ත දිවයිනේම විදුලිය බිඳවැටීමක් සිදු වූයේ පසුගිය 17 වෙනිදා පස්වරු 12:30ට පමණ. එහිදී පැය 8ක පමණ කාලයක් මුළු දිවයිනටම විදුලිය ඇන හිටියා. එවන් පසුබිමක නොරොච්චෝලේ තාප බලාගාරයේද අක්‍රිය වූ අතර එම තත්ත්වයට මුහුණ දීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කළේ දින 3ක කාලයක් මුළු දිවයිනම කලාප 4කට බෙදා දිනකට පැය බැගින් විදුලි කප්පාදුවක් සිදු කිරීමටයි. මේ අතර වාරයේ විදුලිය බිඳවැටීම පිළිබඳව සොයා බැලීමට සහ එවැනි තත්ත්වයක් නැවත ඇතිවීම වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ හඳුනා ගැනීමට විශේෂ බහර අමාත්‍යවරයා විශේෂ කමිටුවක් පත් කරනු ලැබුවා. 9 දෙනෙකුගෙන් සමන්විත එම කමිටුව සකස් කළ වාර්තාව ඊයේ විශේෂ බහර අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා වෙත බහර දුන් අතර එය හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර ඊයේ රාත්‍රියේ විකාශය වූ හිරු ටීවී සලකුණ වැඩසටහනට එක්වෙමින් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධව සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. මේන්ටනන්ස් කටයුත්තකදී අපේ නිලධාරියෙක් අතින් අතපසුවීමකින් 220 kV 220000 වෝල්ටේජ් එකක් තියෙන්නේ. මේක ග්‍රවුන්ඩ් වෙලා තියෙනවා. නෑ මේ මහත්මයා කවුද? ඉංජිනේරුවරයෙක්ද ES කෙනෙක්ද? ES කෙනෙක්. විදුලි අධිකාරිවරයෙක්. අත්තරදීමක් ඒ වගේ මට්ටමක පුද්ගලයෙකුගෙන් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ඔය වගේ අත්තරදීමක්. ES මහත්තයෙක් නෙමෙයි ඊට පහළ ලෙවල් සේවකයෙක් වුණත් දන්නවා අර්ත් කරලා තියෙන සර්කිට් එකක් ලයිව් සර්කිට් එකකට සම්බන්ධ කරන්නේ නැහැ කියලා. මම කිසිම අවස්ථාවක අදහස් කරන්නේ නැහැ ඔය කියන පුද්ගලයා හිතාමතා ඒ කරපු දෙයක් කියලා. මේක හිතාමතා කරපු එහෙමනම් ඒ කියන පදනම මොකක්ද? ඒකටත් පරීක්ෂණයක් යනවා ඇත්තට. විනය පරීක්ෂණයක් සහ අපි CID එකට දැන් ඔය අත්තරදීම කියන එක මම කියන්නේ අතිරේක සාමාන්‍ය අධිකාරිවරයා පූර්ව මතයක මෙහෙම ඉන්නකොට මේ මට සහතිකයක් දෙන්න පුළුවන් කියනකොට ඒක පරීක්ෂණ වල සම්බන්ධතාවය ඔබ ඒකට සම්බන්ධ නොවෙන්න පුළුවන්. ඒක ඔබතුමා කියනවා පරීක්ෂණයක් කළා පරීක්ෂණයේ සනාථ කරලා මේ මතය ප්‍රකාශ කරනවා කියලා මම ඒක පිළිගන්නවා. මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරු 130ක වැටුප් වර්ධකයක් ලබා ගැනීම සම්බන්ධ චෝදනාවටද ඔවුන් මෙහිදී ප්‍රතිචාර දැක්වුවා. ඉංජිනේරුවරු 130ක වැටුප් වර්ධකයක් ලබාගත්ත කියන කාරණාව පිළිබඳව ප්‍රමාණය ගැන දන්නේ නැහැ. හැබැයි ඇත්තම අපි ඔකත් අවංකව කතා කරනවා. ඒක අධිකරණ තීන්දුවක් තියෙනවා. අපි එතකොට ඔබතුමා කියන්නේ නීතිය කඩලා අපි මේ පඩි ගෙවනවා කියලාද? ඉතින් නැත්තම් වෙන මොකද්ද කියන්නේ? එහෙම කියනවා නම් ඒ උසාවිය යන්නේ නැත්නම් අපි උසාවිය ගිහිලානේ තියෙන්නේ. ඔක නිකන් අර මඩේ දාලා හොදනවා වගේ හැමදාම කතා කරන ප්‍රශ්නයක්. ඔබතුමා උත්තරයක් දෙන්නකො මම කියන කතාව ඇත්තද නැද්ද කියලා. 130ක්ද 160ක්ද කියන එක මම දන්නේ නැහැ. 130ක් හම්බුණාද මට නම් හම්බෙලා නැහැ. හැබැයි හම්බෙච්ච අය ඉන්නවද මම දන්නේ නැහැ. මම මේක කිව්වත් නොකියවත් ප්‍රශ්නයක් නැහැ. ඔබ දන්නවද මහවැලියේ ඉන්න ඉංජිනේරු මහත්තයෙකුට රුපියල් 65000යි පඩි දෙන්නේ. වෘත්තීය දින්ට හරි පඩියක් ගෙවන්න නැතුව මේ කිසිම විදිහක ශ්‍රී ලංකේය sannivedana ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එක් කරමින් කොළඹ නගරයේ ඉදිකළ නෙළුම් කුළුණ නම් දරා ඇත්තේ දකුණු ආසියාවේ විශාලතම සම්ප්‍රේෂණ කුළුණ ලෙසින්. එසේම දකුණු ආසියාවේ පළමු මානව රූපී රොබෝ යන්ත්‍රය නිපදවමින් ලාංකේය ඉතිහාසයේ තවත් පරිචයක් සනිටුහන් කිරීමට අපේම රටේ තරුණ තරුණියන් පිරිසකට හැකියාව ලැබී තිබෙනවා. නෙළුම් කුළුණේ කාර්යයන් සඳහා ඉදිරියේදී සක්‍රීය දායකත්වයක් ලබා දීමට බලාපොරොත්තු වන දියසෙන් පිළිබඳ සටහනක් මේ. මේ දකුණු ආසියාවේ පළමු හියුමනොයිඩ් හෙවත් මානවරූපී රොබෝ යන්ත්‍රය දියසෙන් ඇරීමක් ඩිජිටල් ලංකා ආයතනය විසින් නිර්මාණය කරන ලද මෙම රොබෝව 100%ක්ම ලාංකික ඉංජිනේරු තාක්ෂණයෙන් යුක්තයි. මෞබිමට ගෞරවයක් එක්කර දෙමින් සිංහල භාෂාවෙන් සිය කටයුතු කළ හැකි ආකාරයෙන් මෙම රොබෝ යන්ත්‍ර නිපදවා තිබීම විශේෂත්වයක්. දියසෙන් කියලා අපි හියුමන් රොබොට් නම දැම්මෙත් ලොකු හේතුවක් එක්ක ඉදිරියට එන කාලවල වල ලංකාවේ GDP එක වැඩි කරන්න අපි හිතන ගොඩක් අපිට රුකුලක් වෙයි දියසෙන්. 24 බැංකු තියාගන්න අමාරුයි. 24 රෙස්ටොරන්ට්ස් තියාගන්න අමාරුයි. ඉතින් දැන් මේ හියුමනොයිඩ් රොබොටික්ස් තාක්ෂණයත් එක්ක ඕන වෙලාවක බැංකුවට ගියොත් මේ රොබෝ යන්ත්‍රය විසින් ඒගොල්ලන්ට අවශ්‍ය සියලුම පහසුකම් ලබා ගන්න පුළුවන්. මූවි හෝල් එකකට යනවා නම් ටිකට් ඩිස්පෙන්සිං නැවිගේෂන්ස් මොන හෝල් එකේද මූවි එක යන්නේ ඒ වගේ ඒවත් මේ රොබෝ යන්ත්‍රයෙන් කරගන්න පුළුවන්. අපේ දියසෙන් නෙළුම් කොළනටත් එනවා ලබන අවුරුද්දේදී. නෙළුම් කොළනට ඕගොල්ලන්ට එනකොට අපේ දියසෙන් හම්බෙන්නත් පුළුවන්. ඒ අනුව පසුගියදා නෙළුම් කොළනට පැමිණි දියසෙන් එහි මූලික පරීක්ෂණ කටයුතු වල නියැලුණු ආකාරයයි මේ. අඩි 4.5ක උසින් යුත් දියසෙන් මෙරට තාක්ෂණික ක්‍රමෝපායට අනුව නිෂ්පාදනය කර ඇති අතර
පාරිභෝගිකයින් සමග සිංහල භාෂාවෙන් ගනුදෙනු කරමින් උපදෙස් ලබා දෙමින් කටයුතු රැසක් කිරීමේ හැකියාව ඊට පවතිනවා. රොබෝ යන්ත්‍රයේ සියලු නිමැවුම් කටයුතු අවසන් කර ඇති අතර ඉදිරියේදී ඉල්ලුම අනුව මෙවැනි රොබෝවරු නිර්මාණය කිරීම මෙහි නිර්මාණකරුවන්ගේ අරමුණයි. DSN රොබෝ යන්ත්‍රය ගත්තාම ඒක 100%ක් ලාංකිකයි. මොකද ඒකේ ඩිසයින් එක තනිකර වෙස් මුහුණක්. අපේ ඒකේ මාස 3ක් ඇතුළත ඕනම ෂේප් එකකට ඒ රොබෝ යන්ත්‍රය අපිට නිර්මාණය කරලා අපේ ක්ලයන්ට්ස්ලට දෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ රොබෝ යන්ත්‍රය කෘත්‍රිම බුද්ධිය, ස්ටෙබිලිටි, කාඩියෝග්‍රැෆි වගේ ටෙක්නොලොජිස් ගොඩක් ඇඩ්වාන්ස් කරන් යනවා. එතකොට අර හියුමන් ලයික් එක්ස්පීරියන්ස් එකක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. වල 6 වෙනි ශ්‍රේණියේ සිට 13 වෙනි ශ්‍රේණිය දක්වා සුපුරුදු පරිදි පාසල් විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රාථමිකාංශ සිසුන්ට සැප්තැම්බර් 8 වෙනිදා සිට සුපුරුදු පරිදි අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන බවයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. කුරුණෑගල බෝනෙක හෝටලේ පවත්වාගෙන ගිය පෞරාණික ගොඩනැගිල්ල කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් නිකුත් කර තිබෙන වරින්තු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභ්‍යාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. නගරාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සමට අදාළව මෙම නියෝගය නිකුත් කරනු අතර අදාළ විමර්ශනවලට මෙම නියෝග බාධාවක් නොවන බවද දැනුම් දී තිබෙනවා. තවත් ආසාදිතයන් 12 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 2971ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ අවසානයේ වාර්තා වූ ආසාදිතයන් 12 දෙනාම ඉන්දියාවේ සිට පැමිණ නිරෝධායනට ලක් වෙමින් සිටි පිරිසක් බවයි. මහබැංකු බෙදුම්කර වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා අල්ලස්ව දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කැඳවා තිබූ අතර එහිදී ඔහුගෙන් පැය 4කට වැඩි කාලයක් ප්‍රකාශ සටහන් කරගත්තා. අක්කරේපත්තුව සුසාන භූමිය ආසන්නයේදී අධික වේගයෙන් පැමිණි යතුරු පැදියක් ත්‍රිරෝද රථයක ගැටී අනතුරට ලක්වන ආකාරය CCTV කැමරාවක සටහන් තිබුණේ මෙලෙසින්. බේගම පේරගස්හන්දිය මල්වත්ත පාර ප්‍රදේශයේ නිවසක තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබූ 39 හැවිරිදි කාන්තාවකගේ නිර්වත් මල සිරුරක් බේගම පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඇයට 11 හැවිරිදි දරුවෙකුද සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ සැමියා සහ තවත් අයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. අම්බලන්ගොඩ පැරට් පන්සන්දියේදී පසුගිය 22 වෙනිදා සිදු වූ වෙඩිතැබීමට සැකකරුවන් පැමිණි මෝටර රථය ගාල්ල නෙළුව ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා. මේ කුලී පදනමින් ලබාගත් මෝටර රථයක් වන අතර එහි රියදුරු LPT ඔරගස්මන් හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා. බද්දේකම බටපොළ ප්‍රදේශයේදී තරුණයෙකු අමානුෂික ලෙස පහර කැමරට ලක්ව රෝහල්ගත කර තිබෙනවා. පොලිසිය පැවසුවේ රැකියා ක්ෂේත්‍රයේ ගැටලුවක් හේතුවෙන් ඔහුව නිවසකට ගෙන්වා මෙලෙස පහර දී ඇති බවයි. සූදානම අදට සමුගන්නට. පැත්ත නොගත් ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර